ප්‍රබල ජනමාධ්‍යයක ලක්ෂණ පෙන්눔 කරන තවත් විශේෂ ජනමාධ්‍යයක් ගැන කතා කරමු. සිනමාව. දැන් එක ප්‍රශ්නයක් එයි ඔබට මේ සිනමාව කියලා කියන්නේ ජනමාධ්‍යයක්ද නැද්ද කියන එක සම්බන්ධයෙන්. මුල්ම කාලේ ජනමාධ්‍යයක ලක්ෂණ පෙන්눔 කරමින් භාවිතයට ආපු සිනමාව මේ වෙන විට ඉතා ප්‍රබල කලා මාධ්‍යයක් විදියට ලෝකේ ව්‍යාප්ත වෙලා තිබෙන මාධ්‍යයක්. ඒ අනුව අපි ජනමාධ්‍යයක් ලෙස වැඩි අවධානයකට ලක් නොකලත් ඉතා ප්‍රබල sannivedana මාධ්‍යයක් විදියට සිනමාව අපිට හඳුනා ගන්න පුළුවන්. සිනමාවේ ජනමාධ්‍ය ලක්ෂණක් තිබෙනවා. නමුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් විදියට අපි හඳුනා ගන්න රූපවාහිනිය, ගුවන්විදුලිය, ඒ වගේම පුවත්පත්, පොත් සහ සංග්‍රහ කියන මාධ්‍ය වලට වඩා වෙනස් සුවිශේෂී මාධ්‍යයක් විදියට තමයි සිනමාව අපේ අවධානයට යොමු වෙන්නේ. මොකද්ද මේ සිනමාව කියලා කියන්නේ? සිනමා ඔබ අහලා තියෙනවා සිනමා ශාලා, සිනමාව මුල්ම කාලේ නම් බයිස්කෝප්, සරල සිංහල වචනයෙන් නම් චිත්‍රපට. මේ සෑම වචනකින්ම හඳුන්වන මාධ්‍ය අපි පොදුවේ අද සිනමාව කියන මාතෘකාව යටතේ කතා කරනවා. සිනමා කියන වචනය ඇත්තටම ඉංග්‍රීසි වචනයක්. මේ සිනමා කියන ඉංග්‍රීසි වචනය තමයි සිනමාව කියන සිංහල වචනය හැදෙන්න මුල් වෙන්නේ. එහෙම නැත්නම් සිනමා කියන ඉංග්‍රීසි වචනයෙන් තමයි සිනමාව කියන සිංහල වචනය හදාගෙන තියෙන්නේ. ඒ වචනාර්ථය කෙසේ වෙතත් සිනමාව කියන්නේ මොන වගේ මාධ්‍යයක්ද කියලා කතා කරමු. ලෝකයේ දෘශ්‍ය මාධ්‍ය අතරේ ප්‍රබලතම මාධ්‍ය සිනමාව විදිහට හැඳින්වුවත් ඒකේ වරදක් නැහැ. ඒකට හේතුව තමයි සිනමාව ඉතා ප්‍රබල අර්ථ මතු කරන මාධ්‍යයක් විදිහට අද ලෝකයේ ක්‍රියාත්මක වෙමින් පැවතීම. සිනමාව කියන්නේ මොන වගේ මාධ්‍යයක්ද? සිනමාවේ තියෙන්නේ ප්‍රබලම sannivedana උපක්‍රමය. සිනමාවේ තියෙන ප්‍රබලම sannivedana උපක්‍රම රූප. එතකොට රූප එකට එකතු කිරීමෙන් තමයි සිනමාවේ ප්‍රබල අර්ථයක් දෙන්නේ. අපි මීට කලින් ඉගෙනගත්ත ගුවන්විදුලිය, පුවත්පත වැනි මාධ්‍යයන් වල නැති ප්‍රබල ලක්ෂණයක් මේ රූප සහිත සිනමාවේ තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස් ඇසට හසුවන රූප, කනට හසුවන ශබ්ද හෝ වෙනත් sannivedana භාවිතාවන්ට වඩා ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ රූපය කියන දේ ඊටාම ප්‍රබලව අපේ මනසට ගමන් කරනවා. ඒ ප්‍රබලත්වයේ සමග තමයි මේ රූප මාධ්‍යයක් විදියට සිනමාව මේ තරම් අපේ සමීප මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට සිනමාවේ තියෙන අනෙක් සමීපතම මාධ්‍ය කුමක්ද? සිනමාවට ළඟම මාධ්‍ය මොකක්ද? ඒ තමයි රූප වාහිනිය. රූප වාහිනිය. රූප වහනය කරන්නේ යම් උපකරණයක්ද? එය රූප වාහිනිය. එතකොට සිනමාව සහ රූප වාහිනිය අතර ප්‍රබල එහෙම නැත්නම් ප්‍රධාන වෙනස මොකක්ද? සාමාන්‍ය රූප වාහිනියේ භාවිත වන රූප භාවිතයයි සිනමාවේ රූප භාවිතයයි අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ රූප වාහිනිය රූපයට දෙන තැනට වඩා වැඩි තැනක් සිනමාව රූපයට දෙනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ දෙකේ තියෙන තිරයේ ස්වභාවය. රූප වාහිනිය පුංචි තිරය, සිනමාව රිදී තිරය නැත්නම් මහා තිරය, එහෙම නැත්නම් පුළුල් තිරය. විශාල තිරයක්, විශාල ස්ක්‍රීන් එකක් තමයි අපිට සිනමාවේදී දකින්න පුළුවන් වෙන්නේ. ඒ අනුව සිනමාව අපිව මායා ලෝකයක රඳවනවා. අපිව අපේම කතාව තමයි මේ පේන්නේ කියන මායාවේ අපිව සිනමාව රඳවනවා. ඒ කියන්නේ සිනමා කෘතියක් බලන්න නැත්නම් චිත්‍රපටයක් බලන්න අපි සිනමා ශාලාවට ගියාම අපි දකින්නේ අපි තරම්ම ලොකු මිනිස්සු ටිකක්. අපි තරම්ම ලොකු මිනිස්සු ටිකක්. එතකොට අපිට පේන්නේ අපේම කතාව, අපි මේ දකින්නේ ඇත්තක් කියන එක තමයි සිනමාවේදී අපිට පේන්නේ. එතකොට ඒ සඳහා තමයි මේ විශාල තිරයක් භාවිත කරන්නේ. අපි සරලවම තේරුම් ගමු ඒ කාරණා ටික. සිනමාව රූපවාහිනියට වඩා වෙනස් ප්‍රබල
කලා මාධ්‍යයක්. එතකොට අපි හඳුනා ගමු සිනමාවේ ලක්ෂණ මොනවද කියන එක. මිට පෙර අපි කතා කළ කොටස්වලදී අපි ඒ මාධ්‍ය ලක්ෂණ පිළිබඳව කතා කළා. එතකොට සිනමාවේ ප්‍රධානතම ලක්ෂණය තමයි සිනමාව ප්‍රක්ෂේපණීය මාධ්‍යයක් වීම. සිනමාව ප්‍රක්ෂේපණීය මාධ්‍යයක් වීම. අපි දන්නවා ජනමාධ්‍ය බෙදා දක්වන මූලික වර්ග දෙක විද්‍යුත් හා මුද්‍රිත කියලා. ඒ දෙකටම මේක අයිති වෙන්නේ නැහැ. සිනමාව අයිති වෙන්නේ ප්‍රක්ෂේපණීය කොටසට. ප්‍රක්ෂේපණීය රූපයක් එක් තැනක සිට තව තැනකට යොමු කිරීම තමයි ප්‍රක්ෂේපණයේදී සිදු වෙන්නේ. ඔබ සිනමා ශාලාවකට ගියාම ඔබ දකිනවා මේ කාරණාව. මේ ඔබ වාඩි වෙලා මේ තියෙන්නේ තිරය නම් මේ හරිය නම් ඔබ වාඩි වෙලා ඉන්නේ. ඔබට මෙතනින් මේ තිරේ පේනවා රූපාවලියක් පේනවා. නමුත් මේ රූප ටික ඔබට පේන්නේ මෙතනින් නෙමෙයි. සරලව තේරුම් ගමු මෙහෙම දැන් ඔබ රූපවාහිනිය ඉදිරියේ ඉන්නකොට රූපවාහිනිය ඔබ ඉදිරියෙන් රූපවාහිනිය ඉන්නවා. ඔබට රූපවාහිනියේ තියෙන තිරේ දේවල් දකින්නවා. නමුත් ඒකට සම්බන්ධ වෙන උපකරණයක් කොහෙවත් නැහැ. ඒ වුණාට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ඔබ දැක තියෙනවා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් සංදේශ ඉදිරිපත් කරන ආකාරය ඔබ දැක තියෙනවා. ඔබ මෙහෙම වාඩි වෙලා ඉන්නවා. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය මේ කොහේ හරි ස්ථානයක තියෙනවා. මේ වගේ ස්ථානයක ඉඳලා මේ තිරයකට මෙහෙම රූප යොමු කරනවා. ඔබට එතකොට ඒ රූප මේ විදියට පේනවා. එතකොට මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකෙන් කරන වැඩේ වගේම වැඩක් තමයි සිනමාවේදී සිද්ධ වෙන්නේ. හැබැයි එතනදී මේ ප්‍රොජෙක්ටර් එක තියෙන්නේ මීට වඩා වෙනස් තැනක. ඔබ මේ සිනමා ශාලාවේ නම් වාඩි වෙලා ඉන්නේ. මේ බැල්කනි එක කියලා හිතමු. මේ බැල්කනි එක නම් මෙන්න මේ බැල්කනි එකට උඩින් ඔබ දකිනවා කවුලුවක් තියෙනවා. මේ කවුලුවෙන් මෙන්න මේ විදියට ආලෝක කිරණ ටිකක් මෙහෙම යොමු වෙනවා මේ තියෙන කවුලුවකින්. ඔබ මේක දැකලා ඇති. සිනමා ශාලාවකට ගිහිල්ලා ඔබ වාඩි වෙලා ඉන්නේ පහළ කොටසේ නම් ODC පහළ කොටසේ නම් නැත්නම් ඔබ වාඩි වෙලා ඉන්නේ මේ තියෙන ඉහළ කොටසේ බැල්කනියේ නම් ඔබ වාඩි වෙලා ඉන්නේ. ඔබට ඒත් එක්කම පිටුපස බැලුවහම ඔබට බලන්න පුළුවන්, ඔබට දකින්න පුළුවන් පොඩි කවුලුවක් තියෙනවා. මේ කවුලුවෙන් ටෝච් එළි අල්ලනවා වගේ ආලෝක කදම්බයන් ටිකක් කවුලුවෙන් එහා මෙහා ගමන් කරනවා. එතන මෙන්න මේ කවුලුවෙන් එහා පැත්තේ දෙන කාමරයක් මොකද්ද තියෙන්නේ? මෙතන තමයි තියෙන්නේ අර අපි කියපු මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක වගේ සිනමා ප්‍රොජෙක්ටර් එක තියෙන්නේ මෙන්න මේ කාමරය ඇතුලේ. එතකොට ඇත්තටම ෆිල්ම් එක තියෙන්නේ මෙතන නෙමෙයි. ඔබ දකින්නේ මේ තිරයේ උනාට ෆිල්ම් එක තියෙන්නේ තිරයේ නෙමෙයි. ෆිල්ම් එක තියෙන උපකරණය තියෙන්නේ මෙන්න මෙතන. එතන තමයි ප්‍රොජෙක්ටර් එක නැත්නම් ප්‍රක්ෂේපණ යන්ත්‍රය තියෙන්නේ. අපි ඒකට කියනවා සිනමා ප්‍රොජෙක්ටර් එක නැත්නම් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය, චිත්‍රපටයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය. ඒතර මේ ප්‍රොජෙක්ටර් එකෙන් තමයි මේ විශාල තිරයට රූප යොමු කරන්නේ. මේක තමයි ප්‍රක්ෂේපණය කිරීම. ඒතර ඔබ මෙතන ඉඳලා මේ රූප ටික නරඹනවා. මේක තමයි සිනමාවේ තාක්ෂණය. මේක මම සරල පැහැදිලි කිරීමක් කරේ නැතු මේක තාක්ෂණික පැහැදිලි කිරීමක් නෙමෙයි. තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්න මීට වඩා එහාට යන්න වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි මේ ප්‍රක්ෂේපණීය ස්වභාවය කියලා කියන්නේ. එතකොට ඔබ තිරයේ දකින දර්ශන ටික තියෙන්නේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයට දාන සිනමා රීල් එකේ. සිනමා පටයේ ඔබ දැකලා ඇති සිනමා රීල් සමහර විට ඔබ දැකලා තියෙන කැසට් පටි වගේ මෙන්න මේ ආකාරයට සිනමා රීල් එකක් මේ වගේ කැසට් පටියක්. එතකොට මෙන්න මේ එක කොටුවක් අස්සේ තමයි මෙන්න මේ එක් කොටුව අස්සේ තමයි සිනමාවේ ඔබ දකින දර්ශන ටික තිබෙන්නේ. එතකොට මේ දර්ශන ටික සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඇතුලේ වේගයෙන් දුවනවා. එතකොට මේ දර්ශන වලට ආලෝකයක් එල්ල වෙනවා. ඔබ අර දකින ආලෝකය ඒ දර්ශන ටික අර විශාල තිරේ වැටෙනවා ගමන් කරන දර්ශන විදියට. එතකොට තමයි අර චලනයන් නිර්මාණය වෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ මේ තාක්ෂණය දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්න පුළුවන්. අපි මෙතනදී සරලව විතරක් තේරුම් ගමු. මෙන්න මේ තාක්ෂණය මොකක්ද? මේ විදියට තමයි
ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් සිනමා කෘතියක් ඔබ නරඹන්නේ නැත්නම් චිත්‍රපටයක් නරඹන්නේ. එතකොට ප්‍රක්ෂේපණීය මාධ්‍යයක් වීම. නමුත් ඔබ දන්නා රූපවාහිනිය හෝ ගුවන්විදුලිය විශේෂයෙන් සිනමාවත් එක්ක ගත්තොත් රූපවාහිනිය සාපේක්ෂව හඳුනා ගන්න පුළුවන්. රූපවාහිනියේ මේ ලක්ෂණය දකින්න නැහැ. ඔබේ ගෙදර තියෙන ටීවී එකේ දර්ශන ඉදිරිපත් වෙන ওই විදියට නෙමෙයි. ඔබේ ගෙදර තියෙන ටීවී එකේ දර්ශන ඉදිරිපත් වෙන වෙනත් ආකාරයකට. විකාශන මැදිරියෙන් එන සම්ප්‍රේෂණ යන්ත්‍රයෙන් සම්ප්‍රේෂණ මැදිරියෙන් එන විද්‍යුත් සංඥා ටික තමයි ඔබේ නිවසේ තියෙන රූපවාහිනියට අදාළ ඇන්ටනා එකෙන් අල්ලගෙන ඔබේ ගෙදර තියෙන රූපවාහිනී යන්ත්‍රයට දීලා රූපවාහිනී යන්ත්‍රයෙන් ශබ්ද හා රූප විදිහට ඉදිරිපත් වෙන්නේ අර විද්‍යුත් සංඥා ටික. ඔබේ නිවසේ කේබල් ටීවී නම් තියෙන්නේ. ඔබ දන්නවා ඔබේ නිවසේ තියෙන ටීවී එක ළඟ තියෙන උපකරණය ඩිකෝඩර් එක අර කළු පාට පෙට්ටියක් තියෙනවා ඩිකෝඩර් එක. එහෙම නැත්නම් විකේත කරේ කියලා අපිට කියන්න පුළුවන්. අපි සරලව හඳුනාගෙන තියෙන්නේ හැමෝම දන්නේ ඩිකෝඩරේ කිව්වම ඒ ඩිකෝඩරයෙන් තමයි අර විද්‍යුත් සංඥා ටික නැවත ශබ්ද සහ රූප සංඥා බවට පත් කළ රූපවාහිනියෙන් ඔබට පෙන්වන්නේ. ඒ රූපවාහිනිය සහ රූපවාහිනී යන්ත්‍රය සහ ඩිකෝඩර් කියන මේ උපකරණ සියල්ල එකතු වෙලා තමයි රූප සහ ශබ්ද බවට පත් කරලා ඔබට අර විද්‍යුත් සංඥා ටික නැවත සංදේශ බවට පත් කරලා පෙන්වන්නේ. නමුත් ඒ ක්‍රමේ නෙවෙයි සිනමාවේ තියෙන සිනමාව ප්‍රක්ෂේපණීය මාධ්‍යයක් කියලා කියන්නේ. මේකේ තියෙන ප්‍රක්ෂේපණීය උපකරණයක් ඒ සඳහා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් භාවිත කරනවා. සිනමාවේ තියෙන එක් ලක්ෂණයක් තමයි මේ ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි සිනමාවේ තීව්‍ර හඬ සහ පුළුල් තිරය. තීව්‍ර හඬ සහ පුළුල් තිරය. අපි සිනමා ශාලාවක් ඇතුළට යන්නේ වෙනමම ලෝකයක් මවා ගන්න. දැන් ගෙදර ටීවී එක බලනකොට එහෙම වෙනම ලෝකයක් මැවෙන්නේ නැහැ. ගෙදර ටීවී එක බලද්දී ඔබට වෙනම ලෝකයක් මැවෙන්නේ නැත්තේ බාධා කිරීම වැඩි පුංචි තිරයක් තියෙන්නේ. ඔබ වෙනත් වැඩක නිරත වෙමින් වෙන්න පුළුවන් ටීවී එක බලන්නේ. ඒ නැතත් කාගේ හරි බාධා කිරීමක් වෙන්න පුළුවන්. කවුරු හරි ගෙදරට එන්න පුළුවන්. තව කෙනෙක් කතා කරන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය නැහැ සිනමා ශාලාවක. ඒ නිසා සිනමා ශාලාවකට අපි යන්නේ වෙනමම සූදානමකින්. සිනමා කෘතියක් බලන්න වෙනමම සූදානමකින් යන්නේ. එතකොට එතනදී අපිට අර අවට සියල්ල අමතක කරලා අපිට තීව්‍ර එහෙම නැත්නම් අපිට ප්‍රබල හැඟීමක් ඇති කරන්න තමයි මේ පුළුල් තිරයක් සහ තීව්‍ර හඬක් සිනමාවේදී භාවිත වෙන්නේ. තීව්‍ර හඬ එතකොට මේ තීව්‍ර හඬ කියලා කියන්නේ ඔබ දන්නා සාමාන්‍ය සිනමා ශාලාවක සිනමා කෘතියක තියෙන හඬ ඉතා ප්‍රබල විදියට තමයි අපිට ඇහෙන්නේ. ගෙදර තියෙන ටීවී එකේ හඬ වගේ නෙමෙයි. ඒතකොට තීව්‍ර හඬක් සහ පුළුල් තිරයක් සිනමාවක සිනමා කෘතියක දකින්න පුළුවන්. එහෙම නැත්නම් සිනමා ශාලාවක දකින්න පුළුවන්. එහෙනම් සිනමා මාධ්‍යයේ පොදුවේ දකින්න පුළුවන්. ඊළඟට සිනමාව කියන මාධ්‍යයේ තව විශේෂ කාරණාවක් තමයි මේ සිනමාව අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය. අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය කියලා තමයි සිනමාව හඳුනන්නේ. අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය කියන එකේ අදහස ෆිල්ම් එකක නැත්නම් චිත්‍රපටයක එහෙම නැත්නම් සිනමා කෘතියක අවසාන තීරකයා වෙන්නේ ෆිල්ම් ඩිරෙක්ටර් නැත්නම් අධ්‍යක්ෂවරයා. ඒත් අධ්‍යක්ෂවරයාගේ අභිමතයට අනුව තමයි ඊටු සියල්ල සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් වෙනත් මාධ්‍යයක් ගත්තොත් වෙනත් මාධ්‍යයකක් දැන් පුවත්පතක කර්තෘවරයා ඉන්නවා, චිත්‍රපට මේ රූපවාහිනියක රූපවාහිනී ප්‍රධානියෙක් ඉන්නවා. ඒ වුණාට රූපවාහිනිය ASCIIත් එක් එක් වැඩසටහන් වෙන වෙනම තියෙනවා. අපි දන්නවා ටෙලිනාට්‍ය තියෙනවා, ප්‍රවෘත්ති තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රබල අය බලවතුන් ඉන්නවා. එහෙම නැත්නම් ඒවයේ අධ්‍යක්ෂවරුන් ඒවයේ ප්‍රධානීන් වෙන වෙනම ඉන්නවා. නමුත් සිනමාවේ ප්‍රධානියා අධ්‍යක්ෂවරයා. නිෂ්පාදකවරයා කරන්නේ මුදල් වියදම් කරන එක. සිනමා කෘතියකට මුදල් වියදම් කිරීම තමයි නිෂ්පාදකවරයාගේ කාර්යය. අධ්‍යක්ෂවරයාගේ කාර්යය වෙන්නේ චිත්‍රපටය නිර්මාණය කිරීම. එතකොට සම්පූර්ණ නිර්මාණමය බලය තියෙන්නේ අධ්‍යක්ෂවරයා යටතේ. එතකොට අධ්‍යක්ෂවරයා තමයි Tamanට ඕනි විදියට සිනමා කෘතියට නිර්මාණයට අදාළ සියලුම දෙනාව හසුරුවන්නේ. ඒ අනුව අධ්‍යක්ෂවරයා තමයි දර්ශන තල තීරණය කරන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න, නිර්මාණය කරන්න අවශ්‍ය දර්ශන තල තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයා. නළු නිලියන් තෝරන්නේ අධ්‍යක්ෂවරයා. ඒ විතරක් නෙවෙයි
සංගීතය මේ චිත්‍රපටයට අවශ්‍ය සංගීතය මොකක්ද කියන එක තීරණය කරන්නේ අධ්‍යක්ෂකවරයා. රංගපෑම් තීරණය කරන්නේ අධ්‍යක්ෂකවරයා. පිටපත හදාගන්නේ, තිර රචනය හදාගන්නේ අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය විදියට. හැබැයි මේ සියල්ල මොහුට තනියම කරන්න බෑ. චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයාට මේ සියල්ල තනියම කරන්න බෑ. එයා තමන්ගේ නිර්මාණයට අදාළ චරිතවලට සාධාරණය ඉෂ්ට කරන හොඳ නළු නිලියන් ටිකක් හොයාගන්න ඕනේ. එතකොට ඒ නළු නිලියන් ටික මෙයා හොයාගත්තට රඟපාන්න ඕනේ නළු නිලියන්. හැබැයි ඔවුන්ගේ රඟපෑමේ උපරිමය ලබා ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අධ්‍යක්ෂකවරයාට. ඊටාම දක්ෂ නළුවෙක් හෝ නිලියක් චිත්‍රපටයක අසාර්ථක වෙන්න පුළුවන් අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීම අනුව. ඒ වගේම තමයි අදක්ෂ නළුවෙක් හෝ නිලියක්වත් දක්ෂ කෙනෙක් බවට පත් කරන්න අධ්‍යක්ෂකවරයාට හැකියාව තියෙනවා. එතකොට එහෙනම් අධ්‍යක්ෂකවරයා තමන්ට අවශ්‍ය නළු නිලියන් තෝරගන්නවා චිත්‍රපටයට අදාළව. අධ්‍යක්ෂකවරයා තමන්ගේ චිත්‍රපටයට අදාළ දර්ශන තලය සකස් කරගන්නවා, තෝරගන්නවා. ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරයා තමන්ගේ චිත්‍රපටයට අදාළ පසුබිම හදන්න පුළුවන් කලා අධ්‍යක්ෂකවරයෙක් තෝරගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ චිත්‍රපටයට අදාළ සංගීතය හදන්න පුළුවන් සංගීත අධ්‍යක්ෂකවරයෙක් තෝරගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ චිත්‍රපටයට අදාළ සහාය අධ්‍යක්ෂකවරයෙක් තෝරගන්න ඕනි. තමන්ගේ අරමුණ හරියට පැහැදිලි කරගත්ත, තේරුම් ගත්ත සහාය අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම තමයි එයා තමන්ගේ චිත්‍රපටය සංස්කරණය කරන්න හොඳ සංස්කරණ ශිල්පියෙක් තෝරගන්න අවශ්‍යයි. මේ සියලුම කාරණාවල බලය තියෙන්නේ, වගකීම තියෙන්නේ අධ්‍යක්ෂකවරයාට. ඒ අනුව චිත්‍රපටයක අවසානය තීරණය වෙන්නේ අධ්‍යක්ෂකවරයාගේ අභිමතය අනුව. ඒ අනුව චිත්‍රපටය කියන්නේ, චිත්‍රපට මාධ්‍ය කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍ය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි චිත්‍රපටය සංශ්ලේෂී මාධ්‍යයක්. සංශ්ලේෂී මාධ්‍යයක්. සංශ්ලේෂණය සහ විශ්ලේෂණය. සංශ්ලේෂණය කියලා කියන්නේ ඔක්කොම එකට එකතු කර ගන්නවා කියන එක. විශ්ලේෂණය කියන්නේ වෙන වෙනම පරීක්ෂා කරනවා කියන එක. ඒ අනුව සංශ්ලේෂී කියලා කියන්නේ සියල්ල එකට කැටි කොටගත් මාධ්‍යයක් තමයි චිත්‍රපටය කියලා කියන්නේ. චිත්‍රපටයේ ඔබ දකින දේවල් මොනවද බලන්න, sannivedanයට අදාළව sannivedana භාවිතාවන් ටික. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, වර්ණ තියෙනවා, හැඩතල තියෙනවා, විවිධ කැමරා කෝණ තියෙනවා. මේ සියල්ල එකට ගත්තාම තමයි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ඒ අනුව චිත්‍රපටය කියන එක සංශ්ලේෂී. සියලු sannivedana භාවිතාවන් ටික එකට එකතු වෙලා තියෙන්නේ. රූපයට ගැලපෙන හඬ තියෙන්න ඕනි. හඬට ගැලපෙන රූප තියෙන්න ඕනි. හඬට ගැලපෙන රූප වගේම තමයි රූපයට ගැලපෙන වර්ණ තියෙන්න ඕනි. එතකොට මේ වර්ණ භාවිතාවන්, රූප භාවිතාවන්, හඬ භාවිතාවන් මේ සියල්ල එකට එකතු වෙලා තමයි චිත්‍රපටයේදී කතාවක් අපිට ඉදිරිපත් කරන්නේ. එතකොට පසුතලය ගැලපෙන්න ඕනි. චරිතවල දෙබස් ගැලපෙන්න ඕනි. අපි සරල උදාහරණයක් ගමු. ගමේ ඉන්න පෙම්වතෙක් සහ පෙම්වතියක් නාගරික ව්‍යවහාරයෙන් කතා කළොත් එතන ඒක ගැලපෙන්නේ නැහැ. නාගරික යුවලක් ගැමි ව්‍යවහාරයෙන් කතා කළොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වගේම, භාෂාව වගේම, චරිත ලක්ෂණ, හැසිරීම් රටා මේ සියල්ල ඉතාම වැදගත් වෙනවා චිත්‍රපටයක කතාව ඉදිරිපත් වීමේදී. ඒ අනුව මේ සංශ්ලේෂී මාධ්‍යයක්. ඊට අමතරව චිත්‍රපටයක් ඇතුලේ තියෙන සංස්කෘතික කාරණා, ඒ චරිතවල සංස්කෘතික පසුබිම, සමාජ පසුබිම මේ සියලු දේවල් වල ඒකමිතියක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් අපි කියන මේ සියල්ල එකට ගැලපෙන්න ඕනි. මේ එකට ගැලපිලා යන ගතිය තමයි මේ සංශ්ලේෂී බව කියන්නේ. මේ සියල්ල එකට ගැලපෙනොත් තමයි අපිට සංශ්ලේෂී මාධ්‍යයක් විදියට සිනමාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ, රස විඳින්න පුළුවන් වෙන්නේ. එතකොට සිනමාවේ තියෙන ඊළඟ ස්වභාවය තමයි අපි ඉගෙන ගත්තේ සංශ්ලේෂී බව. සියල්ල එකට එක්ව රස විඳීමේ හැකියාව. මම හිතන්නේ පැහැදිලි ඇති මේ කියපු කාරණා. චිත්‍රපටයක චරිතවල හැසිරීම, චරිතවල ස්වභාවයන්, ඊළඟට ඒගොල්ලෝ කතා කරන භාෂාව මේ සියල්ල එකකට එකක් ගැළපිලා එකට එකතු වෙලා තමයි අපි චිත්‍රපටය රස විඳින්නේ. ඒක තමයි සංශ්ලේෂී බව කියලා කියන්නේ. එතකොට අපි ඉගෙන ගත්ත කාරණා කීපයක්, අපි තේරුම් ගත්ත කාරණා කීපයක්, ප්‍රක්ෂේපණීය මාධ්‍යයක්, තීව්‍ර හඬක් තියෙනවා, පුළුල් තිරයක් තියෙනවා, අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍යයක්, ඊළඟට චිත්‍රපටයක සංශ්ලේෂී බව දකින්න පුළුවන්. ඒත් එක්කම තමයි Tamanගේ අභිමතයේ පරිදි තනිව නරඹන මාධ්‍යයක්. සිනමාව තනිව නරඹන මාධ්‍යයක්. දැන් අපි ගෙදර
ටෙලි නාට්‍යයක් බලනකොට අපි කට්ටිය එකට එකතු වෙලා බලන්නේ. එතකොට මේ තනිව මේක නරඹන්න බෑ. නමුත් සිනමාව එහෙම නෑ. මම ඊට කලිනුත් පැහැදිලි කළා සිනමාව නරඹන්න අපි යන්නේ පිරිසක් එක්ක වෙන්න පුළුවන්. දෙන්නෙක්, දෙතුන් දෙනෙක්, හතර පහ දෙනෙක්, පවුලේ අය ඔක්කොම වෙන්න පුළුවන්. හැබැයි අපි මේ මාධ්‍ය නරඹන්නේ තනිව නරඹන්න. ඒ කියන්නේ Taman වෙන් වෙන්න ඕනි. ඒකට එක පහසුවක් තමයි චිත්‍රපට ශාලාවේදී අපි අඳුරත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. අඳුරු මාධ්‍යයක්. අඳුරේ තමයි චිත්‍රපටය පෙන්වන්නේ. ඒතර අඳුරේ චිත්‍රපටය පෙන්වන්නේ අඳුරට ගැළපෙන ආකාරයට තමයි මේ සියලු දේවල් සකස් කරලා තියෙන්නේ. රූප, ශබ්ද, වර්ණ, ආලෝකය මේ සියල්ල අඳුරට ගැළපෙන්න තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට අපි තනි වෙච්ච ස්වභාවයක් අපිට සිනමා ශාලාවකදී දැනෙනවා. ඒ තනිවීම ඊටාම වැදගත්. ඒ හැඟීම ඊටාම වැදගත්. චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම රස විඳින්න. ඒ නිසා තනිව නරඹන අඳුර සමග මුසු මාධ්‍යයක් විදියට තමයි අපි සිනමාව එහෙම නැත්නම් චිත්‍රපටය කියන මාධ්‍ය හඳුනාගන්නේ. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ තව වැදගත් කාරණාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් බාධා අවම වීම. බාධක අවම වීම. අපි sannivedana අර්ථයෙන් ගත්තොත් sannivedanයේදී බාධාවක් නැති වෙන්න පුළුවන් කියලා අපි දන්නවා. අර්ථ බාධක ඇති වෙන්න පුළුවන්, මාධ්‍ය බාධක ඇති වෙන්න පුළුවන්. බොහෝ විට අර්ථ බාධක කෙසේ වෙතත් මාධ්‍ය බාධක අවම කරගන්න තමයි සිනමාවේදී විශාල උත්සාහයක් දරන්නේ. ඒ සඳහා චිත්‍රපට කලාවේ, චිත්‍රපට කර්මාන්තයේ, චිත්‍රපට තාක්ෂණයේ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා බාධක අවම කරගන්න. අපි සරලවම කියමු මේ විදිහට දැන් ගෙදර ටීවී එක බල ඉන්නකොට ලයිට් යන්න පුළුවන්. නමුත් අපි දන්නවා චිත්‍රපට ශාලාවක විදුලිය විසන්ධි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විදුලිය විසන්ධි නොවෙන්න හේතුව තමයි චිත්‍රපට ශාලාවකදී ජෙනරේටර් එහෙම නැත්නම් විදුලි ජනක යන්ත්‍ර භාවිත කරනවා. ඒ අනුව චිත්‍රපටය එක දිගට අපිට රස විඳීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ගෙදරට කවුරුවත් එනවා වගේ චිත්‍රපට ශාලාවක දොරවල් අරගෙන කවුරුත් එන්නේ නැහැ. ඊළඟට අඳුරු මාධ්‍යයක් අපිට තනියෙන් බලාගෙන ඉන්න පුළුවන්. වෙන කායකවත් කරදරයක් වෙන්නේ නැහැ, කලබලයක් වෙන්නේ නැහැ. වෙනමම නරඹිය යුතු, නරඹිය හැකි මාධ්‍යයක් විදියට, බාධක අවම මාධ්‍යයක් විදියට තමයි අපි සිනමාව හඳුනාගන්නේ. අර්ථ බාධක ඇති වෙන්න පුළුවන් විශේෂ කාරණා තියෙනවා. චිත්‍රපටයේ කතා කරන දේ පිළිබඳව, ඒකේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් නැත්නම් අපිට අර්ථ බාධක ඇති වෙන්න පුළුවන්. ඒක ග්‍රාහකයාගේ ප්‍රශ්නයක් මිස සංනිවේදකයාගේ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි අපි හඳුනාගන්නේ. අපි සූදානමින් යන්න ඕනේ චිත්‍රපටය බලන්න. අපිට නොතේරෙන ටිකක් ගැඹුරු චිත්‍රපටයක් නම් තියෙන්නේ. අපිට පුළුවන් ඒ චිත්‍රපටය ගැන ලියවිලා තියෙන විචාර කියවන්න. ඒ විචාර කියවලා ඒ ගැන අවධානයක් ඇති කරගෙන, ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන අපි චිත්‍රපට ශාලාවට යනවා නම් අපිට චිත්‍රපටය රස විඳීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව බාධක අවම මාධ්‍යයක් විදිහටත් සිනමාව හඳුනා ගන්න පුළුවන්. එතකොට චිත්‍රපට වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. තව මේ කාරණා 5ක් 6ක් විතරයි මේ කොටසේදී අපි හඳුනාගත්තේ. තව කාරණා ගොඩක් තියෙනවා සිනමාවේ. ඒ වගේම තමයි සිනමා මාධ්‍යයේ මේ ප්‍රවර්ග නැත්නම් සිනමා කෘතිවල වර්ගීකරණයක් අපිට දකින්න පුළුවන්. සිනමා ප්‍රවර්ග නැත්නම් ෂෝනර්ස් කියන වචනේ පාවිච්චි කරනවා. නැත්නම් සිංහලෙන් අපිට මේක ෂානර් කියන වචනයට ගන්න පුළුවන්. සිනමා වර්ග, ප්‍රවර්ග, ෂෝනර්ස්, ඒ කියන්නේ ෂානර. සිනමා ෂානර කියලා කියන්නේ විවිධ සිනමා කෘති වර්ග තියෙනවා. අපිට බෙදන්න පුළුවන්. රොමැන්ටික් එහෙම නැත්නම් ප්‍රේමණීය ඒවා තියෙනවා. ඊළඟට අපි දන්න වචන ටිකකින්ම කියනවා රොමැන්ටික්, ත්‍රිලර්, ඊළඟට ඒ කියන්නේ සන්ත්‍රාස ජනක ඒවා තියෙනවා. ඊළඟට දැන් අපි කතා කරපු ප්‍රේමණීය චිත්‍රපට, සන්ත්‍රාස චිත්‍රපට, වීර චිත්‍රපට, ඊළඟට සජීවීකృత නැත්නම් ඇනිමේටඩ් චිත්‍රපට. මේ ආකාරයෙන් ශානර විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. නමුත් ලංකාවේ නම් එවැනි ප්‍රවර්ග රසක් වෙන්වෙන්ව හඳුනා ගන්න බෑ. නමුත් දියුණු තාක්ෂණයක් තියෙන දියුණු සිනමා කර්මාන්තයක හොලිවුඩ්, බොලිවුඩ් වගේ කර්මාන්තවල මේ ශානර ගොඩක් දකින්න පුළුවන්. චිත්‍රපට ප්‍රවර්ග දකින්න පුළුවන්. අපි ඒක වෙනමම කතා කරනවා පන්ති කාමරයේදී චිත්‍රපට ශානර පිළිබඳව. ඒ අනුව අපි මේ කොටසෙන් හඳුනා ගන්න උත්සාහ කරේ සිනමාව කියන්නේ මොකක්ද? ඒ සිනමාවේ ලක්ෂණ මොනවද කියන එක ගැන. එතනම සිනමාව කියලා කියන්නේ මේ කෙටි වේලාවකදී පැය භාගයක් වගේ වේලාවකදී කතා කරලා ඉවර කරන්න පුළුවන් මාධ්‍යයක් නෙමෙයි. මේක ප්‍රබල මාධ්‍යයක්, සුවිශේෂී මාධ්‍යයක්. එතකොට මේ මාධ්‍යයටම අනන්‍ය වූ ලක්ෂණ රැසක් තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ, දශක ගණනාවක් තිස්සේ වර්ධනය වුණු මාධ්‍යයක්.
මුල්ම කාලයේ තිබුණු නිහඬ සිනමාවේ සිට අද දක්වා මේ සිනමාව ඊටාම දියුණු ගමනක ඇවිත් තියෙනවා. නිහඬ සිනමාවයි කියලා අදහස් කරන්නේ මුල්ම කාලේ ශබ්දය පටිගත කරගන්න තාක්ෂණයක් තිබුණේ නැහැ. දැන් ඔබට මේ පේන අපගේ වීඩියෝවේ රූපය සහ ශබ්දයේ දෙකම එකම වෙලාවේ පටිගත වෙනවා. ඔබට ඒ දේ අහන්න පුළුවන්. නමුත් මුල්ම කාලේ සිනමා කෘතියක ඒ ලක්ෂණය තිබුණේ නැහැ. ඔබ බලන්න ওই චාලි චැප්ලින් වගේ ප්‍රබල නිහඬ සිනමාවේ ප්‍රබල නිර්මාණකරුවන්ගේ නිර්මාණ පරීක්ෂා කරලා බලන්න පුළුවන් අන්තර්ජාලයෙන් චාලි චැප්ලින්ගේ. එතකොට ඒ අයගේ කාලයේ චිත්‍රපටයේ තිබුණේ ශබ්ද නැති චිත්‍රපට විදියට දෙබස් නැහැ. සංගීතේ වෙනමම සපයලා තිබුණා. චිත්‍රපට ශාලාවේ චිත්‍රපටය තිරේ පෙන්නකොට ඒ ඉස්සර ඔකෙස්ට්‍රා එකක් සංගීත කණ්ඩායමක් වෙනම ඉන්නවා. ඒගොල්ලෝ තමයි සංගීතය සපයන්නේ අර රූප ටිකට. මේක අමුතුම අත්දැකීමක් වෙන්නේ නැති ඒ කාලේ. එතකොට අද වෙනකොට මේ තාක්ෂණය ඉතාම දියුණු වෙලා තියෙනවා. එතකොට මෙතරම් දියුණු පුළුල් සිනමාවක් ගැන අපිට ඒකේ සියලුම කාරණා කතා කරන්න අමාරුයි මේ වගේ කෙටි වීඩියෝවකින්. නමුත් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. සිනමාව කියලා කියන්නේ ජනමාධ්‍යයක ලක්ෂණද පෙන්눔 කරන කලා මාධ්‍යයක් විදියට වර්ධනය වෙලා තියෙන මාධ්‍යයක්. සිනමාවේ ලක්ෂණ කීපයක් හඳුනාගත්තා. ප්‍රක්ෂේපණීය මාධ්‍යයක්, තීව්‍ර හඬ සහ පුළුල් තිරය සහිත මාධ්‍යයක්, අධ්‍යක්ෂකයාගේ මාධ්‍ය, සංශ්ලේෂී මාධ්‍ය